සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා අවසර. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් හට කඩිනමින් ගුවන්තොටුපළෙන් පිටවීමට නව මාර්ගගත ක්‍රමවේදයක්. ශීරපතයෙන් එහා නව ග්‍රහලෝකයක සලකුණු ඇති බවට නාසා ආයතනයෙන් අනාවරණයක්. කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනේ නිකුත් කරනු ලැබුවා. මේ අතර රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමාවන්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යටතේ විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන් 100 දෙනෙකුට සහභාගී වීමට අවසර හිමිවනු ඇති අතර එලිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර හිමිවන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ. කෙසේවත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරීමට තවදුරටත් අවසර හිමි නොවනු ඇති. මේ අතර ආපන ශාලා තුල එකවර උපරිම වශයෙන් පුද්ගලයන් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එලිමහන් උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයන් 100ක් දක්වා වැඩි කර තිබෙනවා. එමෙන්ම කාර්යාල රැස්වීම සඳහා අවසර හිමි වන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 3න් 1ක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයන් 150කට සීමා වනු ඇති. මේ අතර රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමාවන්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 561 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,36,645ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් පැවතියද ජනතාව කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ. රෝගිය දැන් රෝගය හැදුණු කට්ටියට හැදෙන්නේ නැහැනේ. මාස 3-4ක් යනකම් නැවත හැදෙන්නේ නැහැ කියලා අපේ විශ්වාසයක් තියෙනවා. අධික ජනගහන ඝනත්වයක් තියෙන තැන්වල රෝගී හැදුණු අයගේ ප්‍රමාණය වැඩි වීමත් එක්ක අලුතෙන් රෝගය හැදෙන්න කට්ටියක් ඉතුරු වෙන්නේ නැති එකත් එක හේතුවක් වෙන්න පුළුවන්. මම ඉල්ලා හිටින්නේ බොහොම සුළු කිහිපයක් විතරයි. ප්‍රධාන දේ තමයි සුපර් ස්ප්‍රෙඩර් ඉවෙන්ට්ස්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක් එකවර අනිත් අයට ආසාදනය කළ හැකි අවස්ථා. ප්‍රධාන දේවල් තමයි මගුල් ගෙවල්, මළගෙවල්, ප්‍රිය සංഭാෂණ සහ ආගමික ව්‍යාපාර, පූජා, පෙරහැර ආදි වශයෙන් දේවල්. මේවා අඩු කරගත්තොත් අපේ ඉස්සරහ කාලය හොඳ වෙයි. එමෙන්ම ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29ක්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13640ක් වනවා. මේ මරණ වැඩිවීම 100%ක් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් දෙයක් නොවන නිසා මුලින්ම දකින අවස්ථාවෙම අපිට යම් කිසි ආකාරයක ඉඟියක් දෝ මේ පළ කරේ කියලා මේ මරණ වැඩිවීම. ඒ නිසා මේ මරණ වලට හේතු පිළිබඳව වසංගත රෝග විද්‍යාංශය මගින් විශ්ලේෂණය කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා දෙවි. මේ මරණ වැඩිවීම අපි නොදැනුවත්ව රෝග වැඩිවීමක් කියන එක ගැන සැකයක් ඇති වෙනවා. ඒ නිසා අපි හැමෝම ඊටාම කල්පනාවෙන් ඉන්න ඕන. යම් ආකාරයකට යන්තම් හෝ රෝග ලක්ෂණයක් තියෙන පුද්ගලයෙක් වේ නම් ආම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පරීක්ෂණයක් හෝ PCR පරීක්ෂණයක් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් හමු වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. මේ අතර දිවයින පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින් පාසල් ළමුන් සඳහා එන්නත් කරන කටයුතු අද දිනේත් සිදු කෙරුණා.
මේ අතර සෞඛ්‍යංශ වෙත කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීම එළඹෙන මාසයෙන් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. මිලියන 2කට වැඩි අපේ ස්ටොක්ස් තියාගෙන ඉන්නවා ෆයිසර් එකේ. ඒකේ කිසිම හිඟයක් නැහැ. කිසිම හිඟයක් නැහැ. මිලියන 14මාරක් අපි අනුමත කරලා තියෙනවා. ඒක ක්‍රමානුකූල වෙනවා. එතකොට ඒ ක්‍රමානුකූල එන විදිහ ගත්තත් අපිට ස්ටෝර්ස් පහසුකම් තියෙන්නට ඕනේ. එතකොට අපි දැන් නොවැම්බර් 1 වෙනිදා නම් පටන් ගන්නවා සෞඛ්‍යාංශයේ ෆ්‍රන්ට් ලයින් අපි කියනවා. පෙරමුණේ සිටින කණ්ඩායම. ඊගාවට ආරක්ෂක අංශවල. ඊගාවට දෙවනුවා ඒ ආකාරයෙන් බෙදීගෙන යනවා. එතකොට ඊගාව මාස 3-4 ඇතුළත මේ එන්නත තුන්වෙනි එක ලබා දීමේ හැකියාවකුත් තියෙනවා. අපි දකින දේ තමයි ගොඩක් මහජනතාව මෙම එන්නත් කරණයත් එක්කම අපි ලබා දීලා තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන පාටක් පේන්න නැහැ. පහුගිය කාලේ අපි දැක්ක ඩෙල්ටා වේරියන්ට් එකත් එක්ක අපි මොනතරම් රෝගීන් සංඛ්‍යාවක් එක්ක දෛනිකව අපි ගැටුණාද කියලා. එහෙම කාල සීමාව පහු කළා තමයි අද අපි මෙවන් සාධනීය තත්යකට අපි ඇවිල්ලා ඉන්නේ. අපි මේක රැක ගන්න ඕනේ. මේක රැකගත්තේ නැත්නම් අපිට අනිවාර්යෙන් නැවත වරක් අපිට සීමා බන්ධන වලට යන්න සිද්ධ වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න පුළුවන් උපරිමයම අපි දැන් අවුරුදු 1කමාරකට වැඩිය අපි කරලා තියෙනවා. එකම ඉල්ලීම ඉතුරු මාස 2-3 මේක ඉවසගෙන ඉඳලා තව දුරටත් අපි මේක රැකගෙන යමු. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් අතරින් කොවිඩ් ආසාදිතයන් 19000 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර කොවිඩ් ආසාදිතව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,04,003ක් ලෙසයි. පසුගිය වසරේ මුල් භාගයේදී විදේශ සංචාරකයින්ට පැන වූ සීමා ලිහිල් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඇමරිකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට බලපවත්වන එන්නත් කරන අවශ්‍යතාවයන් නිශ්චිත වශයෙන් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් නව නියෝගයකට අත්සන් තබා තිබෙනවා. එමෙන්ම චීනය, ඉන්දියාව සහ යුරෝපීය රටවල සංචාරකයන්ට පනවා තිබූ දැඩි සීමාවන් නොවැම්බර් මාස 8 වනදා සිට ඉවත් කරන බවයි දවල මන්දිරයේ නිවේදනය කළේ. පසුගිය වසර මුලදී ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ සංචාරකයන්ට සීමා පැනවූයේ කොවිඩ් වසංගත ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින්. එහෙත් ඇමරිකාව වෙත ජාත්‍යන්තර සංචාර යළි ආරම්භ කිරීම සඳහා එම සීමා ඉවත් කිරීමට දැන් පියවර ගැනෙනවා. ජනාධිපති ජෝ බයිඩන් නිකුත් කළ නව නියෝගයට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීම සඳහා එන්නත් කරණය අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ නමුත් අනෙකුත් පුද්ගලයන් ඇමරිකාවට පැමිණීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ඇමරිකානු CDC ආයතනය අනුමත කළ කොවිඩ් එන්නතක් පූර්ණ වශයෙන් ලබා සිටිය යුතු වනවා. මේ අතර මොඩර්නා එන්නත ලබාගෙන මාස 6ක් ගත වූ පුද්ගලයන් වෙත 3 වැනි මාත්‍රාවක් ලබා දීම සුදුසු බවට යුරෝපා සංගමේ ඖෂධ පාලනාධිකාරිය නිර්දේශ කර තිබෙනවා. ඒ වයස අවුරුදු 18 ඉක්මවා මොඩර්නා එන්නත ලබාගෙන ඇති පිරිස සඳහායි. ඒ අනුව යුරෝපා සංගමය තුළ 3 වන මාත්‍රාවක් ලබා දීම සඳහා අනුමැතිය හිමි වූ දෙවන එන්නත මෙය වනවා. මේ අතර රුසියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 1069ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට කොවිඩ් වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වන යුරෝපීය රට බවට රුසියාව පත්ව තිබෙනවා. ඊයේ දිනේ රට නව ආසාදිතයන් සංඛ්‍යාවද 37930ක් ලෙස දැක්වුණු අතර රුසියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 2,31,669ක් වන අතර එය යුරෝපයේ ඉහළම මරණ සංඛ්‍යාවද වනවා. රුසියාවේ කොවිඩ් ආසාදනය සහ මරණ මෙලෙස ඉහළ යාමට එරට වැසියන් එන්නත් කරණය මගහැරීම හේතු වී ඇති බවයි විදේශ විචාරකයන් පෙන්වා දෙන්නේ. ඊයේ දිනේ ආරම්භ විය යුතු සියලු පාසල් ආරම්භ කර ඇති බවත් ගුරු විදුහල්පතිවරුන්ගෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් සේවයට වාර්තා කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර දැනට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුව තීරණය කරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 6ක පමණ කාලයක් වසා දමා තිබූ මෙරට පාසල් පද්ධතිය පියවර කිහිපයක් යටතේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත් තීරණයකට අනුව මේ වන විට දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල ප්‍රාථමික අංශයන්වල අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර වශයෙන් පසුගිය 21 වැනිදා දිවයිනේ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ යළි ආරම්භ කිරීමට එම අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබූ අතර ඊයේ දිනේ සිටයි දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශයන් යළි ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවේ. පසුගිය 21 වෙනිදා සිට පාසල් යළි ආරම්භ වුවද මෙවන විට වර්ජනයේ නිරත වෘත්තීය සංගම් තීරණය කරනු ලැබුවේ ඊයේ දිනේ සිට සිය රාජකාරී යළි ආරම්භ කිරීමටයි. ඒ අනුව ඊයේ දිනේ දිවයිනේ සියලුම පාසල්වල සිසු දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා යහපත් මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
එලෙස ඊයේ දිනේදී ප්‍රාථමික අංශ විවෘත කිරීමත් සමග විදුහල්පතිවරුන් 94%ක් පාසල් වෙත පැමිණ ඇති අතර ගුරුවරුන් 90%ක් පමණ පාසල් වෙත පැමිණ ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එමෙන්ම දිවයිනේ ආරම්භ විය යුතු පාසල් 100%ක්ම ඊයේ දිනේදී විවෘත කර තිබූ අතර එලෙස විවෘත කෙරුණු පාසල් සංඛ්‍යාව 9190ක්. මේ අතර පාසල් තුළ අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා ගුරු විදුහල්පතිවරුන් තීරණය කළද අද දිනේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා. එසේම වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් වන ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ලබන බවද ලංකා ගුරු සංගමේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරනවා. මේ අතර ප්‍රමාද වී පාසල් ආරම්භ කළද අධ්‍යයන වර්ෂ නිසි පරිදි අවසන් කරමින් විෂය කරුණු ආවරණය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි එළැමෙන දෙසැම්බර් මාස අවසන් වීමෙන් පසු සෑම සිසුවෙකුම තමාට හිමි ඊළඟ ශ්‍රේණියට උසස් කෙරෙන අතර අතපසු වූ විෂය කරුණු යම් යම් ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමටයි එහිදී සැලසුම් කර ඇත්තේ. එහිදී විකල්ප ක්‍රමවේද ලෙස සෙනසුරාදා දිනයන්හි පාසල් පැවැත්වීම අමතර පැය ගණනක් එක් කරමින් විෂය කරුණු ආවරණය කිරීම පිළිබඳව අවධානය යොමු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සමගද සාකච්ඡා කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහාද අවධානය යොමු වී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද සිට ඕනෑම දිනයක විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන් වෙත අවසර ලබා දී ඇති බවයි. විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කාණ්ඩ වශයෙන් මුලින්ම විභාග සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වයක් ලබා දීලා තියෙනවා. උපකුලපතිවරුන්ට වගකීම පවරලා තියෙනවා. ඒ පීඨවල කුමන කණ්ඩායමද මූලික වටේදී විශ්වවිද්‍යාලයට කැඳවන්නේ කියලා තීරණය ගැනීම සඳහා. හැබැයි මේ තීරණයට යටත් වෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාල සහ සමසෞඛ්‍ය විද්‍යාපීඨ. ඔවුන් නිරන්තරයෙන්ම ආරෝග්‍ය ශාලා සමග කටයුතු කරන බැවින් ඔවුන්ව ඒ කොන්දේසියෙන් මුදාහැරලා තියෙනවා. විශ්වවිද්‍යාලයට කැඳවන්න පුළුවන් වෙන්නේ දරුවෝ එන්නත් දෙකම ලබාගෙන දෙවෙනි එන්නත ලබාගෙන සති දෙකක් ගත වෙච්ච දරුවෝ පමණයි. එන්නත ලබා ගැනීම අනිවාර්ය කරපු නිසා නැවත වරක් ලබන සතියේදීත් දරුවන්ට එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ඒ විශ්වවිද්‍යාල තුලම ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල දරුවන්ට බූස්ටර් එන්නත ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. ඒ සඳහා ෆයිසර් එන්නත ඔවුන්ට ලබා දෙන්න. පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත තුළින් පුද්ගලයන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැනින් ඡන්ද බලය හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. අපේ තියෙන නීතිය යටතේ ඡන්දයක් ප්‍රකාශයට පත් කරනකොට ඒ අවස්ථාවේ සහතික කරලා තියෙන ඡන්ද හිමි නාම ලේඛනය අනුව තමයි ඡන්දය පාත්තන්න ඕනේ. එතකොට ඡන්ද නාම ලේඛනයේ දැනට අපේ යන ක්‍රියාවලිය තමයි වසරේ ජුනි පළවෙනිදා පටන් ගත්තම ජුනි පළවෙනිදා අවුරුදු 18 සම්පූර්ණ අය ඊළඟ අවුරුද්දේ අප්‍රේල් මැයි දක්වාම ඒ ක්‍රියාවලිය ගිහිලා තමයි පොත සහතික කරන්නේ. ඒතර මේ අතරට එන අවුරුදු 18 සම්පූර්ණ වෙන අයට අවස්ථාවක් තිබුණේ නැහැ ඡන්ද හිමියෙක් හැටියට ලියාපදිංචි. කොමිෂන් සභාව අපි පත් වුණාන් පස්සේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා 2021 පෙබරවාරි මාසේ අපට පුළුවන් වුණා අමාත්‍ය මණ්ඩලයේ පත්‍රිකාවක් පෙබරවාරි 25 වෙනිදා ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩලය. ඒ අනුව පහුගිය ඔක්තෝබර් 7 වෙනිදා මේක කාර්ය සභාව අවස්ථාවේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරනු ලැබුණා. මේ කාරණේත් සමග තරුණයන්ට දැන් වැඩි අවස්ථාවක් තියෙනවා Tamanට ඡන්ද බලය හිමි වෙලා තියෙනවා. ඡන්ද බලෙත් එක්ක පාලන බලයට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මේ ක්‍රියාවලියේදී තව සිදුවීමක් සිද්ධ වුණා. දැන් මේ ජුනි පළවෙනිදා කියන තිබුණු ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනය විශේෂයෙන්ම මේ සඳහා යෙදෙන්නේ ග්‍රාම නිලධාරීන්. ඒ ජුනි මාසෙ තමයි ග්‍රාම නිලධාරීන්ට වැඩි වැඩ කොටසක් වෙනවා. සමහරට ස්වාභාවික විපත් ආදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ සංවිධාන වලින් දිගින් දිගටම ඉල්ලීමක් තිබුණා. මේ දිනය පූර්ව දිනයක් කරන්න ඇඩ්වාන්ස් කරන්න වෙනත් දිනයකට ගන්න කියලා. පෙබරවාරි මාසෙට ගන්න කියලා. ඒ අනුව මේ පනත සංශෝධනය කරද්දී අර ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනේ ජුනි 1 වෙනිදා වෙනුවට පෙබරවාරි 1 වෙනිදා කියන දිනේ දැන් යොදලා තියෙනවා. ඒක නිසා දැන් 2022 අවුරුද්දේ ඉඳලා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනේ වෙන්නේ පෙබරවාරි මාසේ 1 වෙනිදා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ මැතිවරණයකදී අපේක්ෂකයන්ගේ මුදල් පාලනය කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. සමහර අපේක්ෂකයෝ මිලියන ගණන් බිලියන ගණන් වියදම් කරලා ප්‍රචාරක කටයුතු කරනවා විද්‍යුත් මාධ්‍ය හෝ වෙනත් සමහර
අපේක්ෂකයෙකුට පත්‍රිකාවක් ගහගන්න බෑ. ඒතකොට මේ සමබිමක් කියන එකක් නෑ ඒක. අනිත් මේ මුදල් වියදම් කරනකොට මුදල් දෙන්න සංවිධානය. සමහර විදේශ සංවිධාන වෙන්න පුළුවන්. ඒතකොට එහෙම දුන්නම ඒගේ බැඳීම තියෙන අර ඡන්දය දුන්න ජනතාවට නෙවෙයි අර Tamanට ඒ සම්බන්ධයෙන් මුදල් දුන්න අයට. ඒතයි ව්‍යාපාරිකයන්. ඒතකොට උන්ගේ ලැබියාව තියෙන වෙන පැත්තක. මේ වගේ ගැටලු තියෙනවා. නමුත් අපිව බැරිම නම් 78ට පෙර තිබුණ වියදම් පාලනයේ තත්ත්වය. දවස් 30ක් ඇතුළත වියදම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. එක දවසක් හරි ප්‍රමාද වුණොත් වියදම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඒ වියදම් ප්‍රකාශ නැති හැටියට සලකන්නේ. වියදම් ප්‍රකාශයේ සුළු හෝ වරදක් තිබුණොත්, දෝෂයක් තිබුණොත් ඒක මත ආසනය අහිමි වෙනවා. දැන් මෙහෙම ආසනය අහිමි වෙච්ච රාශියක් අපේ ඉතිහාසයේ තියෙනවා මැතිවරණ ඉතිහාසය. ලබන වසරේ පළමු මාස 8 සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රසම්පාදන ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. බලශක්ති ඇමතුමන් හැටියට රුදේ ගම්මන්පිල මැතිතුමන් ඉදිරි වසර සඳහා 2022 ජනවාරි 1 වෙනි දින සිට අගෝස්තු මාස 31 වන දින දක්වා මාස 8ක කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් මෙරටට ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ගිවිසුම පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව ඉදිරි ජනවාරි 1 වෙනිදායින් පසුව ආරම්භී මාස 8ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසුව එම ගිවිසුම් ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගෝලීය බලශක්ති ගිවිසුම ගෝලීය පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ප්‍රකාශනයකට අත්සන් තැබීම සඳහා විදුලි බල අමාත්‍යවරයා හැටියට ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද සංදේශයකට අනුමැතිය ලැබිලා තිබෙනවා. එම සුමට අත්සන් තබන රටවල් ඉන් ඉදිරියට ගල් අඟුරු බලාගාර මගින් විදුලිය නිපදවන අලුත් ව්‍යාපෘති ඉදිකිරීම වසර අවසානයේ වෙනුවට නැවැත්වීමට බැඳී සිටිනවා. ඒ අනුව එකී සම්මුතියට සහයෝගය ලබා දීම පිණිස විදුලි බල ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. අධ්‍යාපන ඇමතුමන් හැටියට ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් රොටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ඊට පෙර අනුමැතිය ලබාගෙන තිබෙනවා. එම ව්‍යාපෘතිය සඳහා රාබ්‍ය ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල් සැපීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 33.2ක මුදලක් ආයෝජනය කිරීමට දාල අරමුදල් එකඟතාවය පළ කළ තිබෙනවා. ඒ වෙනුවෙන් මුදල් ඇමතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. අද රාත්‍රී කාලයේදී පළාත් කිහිපයකට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළ ඇතිවිය හැකි ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු ඇතිවන අවස්ථාවල අදාළ ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපිමල් දින සැමරුමේ පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද පළඳවනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය 30 වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතේ පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් 2021 පොපි සැමරුම නොවැම්බර් මාස 14 වනදා පෙරවරුවේ විහාර මහාදේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම උත්සවයට සමගාමීව පොපිමල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය සඳහායි වෙන් කරනු ලබන්නේ. නිල සංචාරයක් සඳහා රුසියාව වෙත පිටත් වූ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යුද හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබෙන රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය හිමි වී තිබෙනවා. මෙලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියාවේ නිල සංචාරයක නිරත වන්නේ රුසියානු ආරක්ෂක මාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලීකෝව් මහතාගේ ආරාධනයකට අනුවයි.
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර්ය පෙළපාලියේ ගෞරවාචාර්ය පිරිනැමුණු අතර ඒ මහතා විසින් මොස්කව් ක්‍රෙම්ලිනේ ඇලෙක්සැන්ඩ්‍රොවිස්කි උද්‍යානයේ රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාරද පුද කරනු ලැබුවා. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙනුවෙන් සිදු කරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුදාභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තප්පර 20ක් වැනි කෙටි කාලයක් තුළ ගුවන්තොටුපළෙන් පිටවීම සඳහා නව මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දීම අද සිදු කෙරුණා. ඒ සිවිල් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව එම නව ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන ගුවන් මගීන් එම රටේදී හෝ ගුවන් යානයේදී හෝ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසුව www.airport.lk යන වෙබ් අඩවියට පිවිස තම තොරතුරු ඉදිරිපත් කළ යුතු වනවා. එමෙන්ම තම එන්නත් ලබාගත් කාඩ් සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තාද එම ක්‍රමයේ යටතේ මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කිරීම කළ යුතු වනවා. මේ වගින් ගුවන් මගීන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට, කඩදාසි පෝරම පිරවීමට හෝ වෙනත් උපකරණ භාවිත කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නොවන බවයි ගුවන්තොටුපළ නිලධාරීන් ප්‍රකාශ කළේ. පුංචි ලදරුවෙකුගේ දිවි බේරා ගන්නට සිදු කළ අමිල කැපකිරීමක සංවේදී කතාවක් මේ. ඉන්දියාවේ රෝහලක්. හදිසි අවස්ථාවක්. එසැනින් පිටත්වන ගිලන් රථයක්. මේ ඇරඹුවේ ජීවිතයට මරු කැඳවිය හැකි වේගයක්. ඉන්දියාවේ මංගලූරු ප්‍රාන්තයේ රෝහලකට ඇතුළත් කළ දින 40ක් වයසති පුංචි සිඟිත්තෙක් බේරගන්නයි මේ වෑයම. හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් සහ එක්වරම උත්සන්න වූ නියුමෝනියා තත්ත්වයක් නිසා මේ පුංචි දරුවා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. දරුවාට සටනින් ජයගන්නට නම් බැංගලෝර නුවර හෘද වාහිනී විද්‍යා පර්යේෂණ ආයතනය වෙත ඇතුළත් කළ යුතු වුණා. ඒත් එය දරුවා සිටින මංගලූරු නුවර සිට කිලෝමීටර 400කට ආසන්න දුරකින් පිහිටි රෝහලක්. හදගැස්ම නවතින්න පෙර ඒ තරම් දුරක් ගමන් කළ හැකිවේවිද? ඒ ප්‍රශ්නය පිළිතුරු ගැන හිතන්නත් කලින් ගිලන් රථය පිටත් වුණේ ජීවිතයක වටිනාකම කාලය හා සමානවම වටින නිසා. සියලු දෙනා ක්‍රියාත්මක වුණා. රෝහල් බලධාරීන් මංගලූරු නුවර සිට බැංගලෝරය දක්වා ගිලන් රථයේ පැමිණෙන මාර්ගයේ විස්තර, එක් නගරයට ගිලන් රථය ආසන්න විය හැකි වේලාව ආදී සියලු තොරතුරු මග දෙපස පොලිස් ස්ථාන සහ මාර්ග බාධක වෙත දැනුම් දෙනවා. සැනකින් ක්‍රියාත්මක වන පොලිසියත් ගිලන් රථය තම බල ප්‍රදේශයට ඇතුළුවන්නට පෙර මාර්ගයේ රථවාහන ධාවනය තාවකාලිකව අත්හිටුවන්න කටයුතු කළා. එවිදියට ගිලන් රථයට කිසිදු බාධාවකින් තොරව ගමන් කළ හැකිවන පරිදි බැංගලෝරය දක්වා ගමන් මග සකස් කෙරුණා. බලන්න, එක් නගරවල මිනිසුන් ඊට සහය දක්වන අයුරු. කාර්ය බහුල නගරවල මහා මන්සන්දිවල පවා රථවාහන ගමනාගමනය මොහොතකට නැවතුණා. ඒ නැවතුම් සියල්ල පුංචි දරුවෙකුගේ හදවත නවතින්න නොදී බේරගන්නයි. ගිලන් රථයේ රේදුරු මහතා සිය දක්ෂ දෑත මත පැය 4කින් කිලෝමීටර 400ක් ගමන් කරනවා. අවසානයේ වෙදැදුරන්, රියදුරන්, පොලිස් නිලධාරීන් වගේම සිය වාහන නවතා මග සකස් කරන්නට කෑගසා සහයදුන් හැම මිනිසෙකුගේම එකී කැපකිරීම මතින් මේ පුංචි දරුවාගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙනවා. හිතන්න, අද මේ දරුවාගේ හද ගැහෙන වාරයක් පාසා ඒ වෙනුවෙන් කැපවුණු හැම කෙනෙකුටම නිහතමානී ආඩම්බරයක් හිමිවනවා. ඒ ජීවිතය බේරගන්න හැකි අයුරින් සහය වූවාට. ඉතින් එදා මේ ගිලන් රථයේ පැද වූ රියදුරු මහතාට රෝහල් කාර්ය මණ්ඩලය, නගර වැසියන් ඇතුළු හැම කෙනෙකුගේම ගෞරවය හිමි වුණා. එදා ඔහුගේ කැපකිරීම, ඔහු කළ සේවය කොයිතරම් ශ්‍රේෂ්ඨද කිව්වොත් මරු කැඳවිය හැකි වේගයක්, මරු නොකැඳවන වේගයක් බවට හරවමින් මේ අහිංසක ජීවිතය බේරගන්න ඔහුට පුළුවන් වනවා. ඔබටත් මගතොට යන විට ගිලන් රථවල නාදය ඇසේවි. කොයි තරම් ගමන හදිසිවුවත් මොහොතකට වේගය අඩුකර පාරේ ඉඩ දෙන්න වේවි. ඒත් මතක තබාගන්න, ඒ විදිහට ඔබ කැප කළ පුංචි කාලය ජීවිතයක් බේරගන්න ඔබ කැප කළ වටිනාම කාලයක් වේවි. ඉතින් මේ කතාව ඊට හොඳම නිදසුනක්. අවධානය විදේශ පුවත් වෙත.
කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගත් සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබෙනවා. සුඩානේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා පෑ එරටවැසියන්ට හමුදාව විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 140කට වැඩි පිරිසක් එහිදී තුවාල ලබා ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. ජෙනරාල් අබ්දුල් ෆටා බුර්හාන්ගේ නායකත්වයෙන් යුත් සුඩාන සන්නද්ධ හමුදා කණ්ඩායමක් ඊයේ එරට බලය පැහැරගත්තේ අගමැති අබ්දුල්ලා හම්ඩොක් ඇතුළු සිවිල් නායකයන් සිර අඩස්සියට පත් කරමින්. සුඩානේ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හමුදා නායකයා සඳහන් කළේ දේශපාලන කල්ලි අතර ගැටුම් හේතුවෙන් හමුදාවට රටේ බලය අත්පත් කර ගැනීමට සිදු වූ බවයි. දීර්ඝ කාලයක් සුඩානේ පාලකයා වූ ඕමාර් අල් බෂීර්ගේ රජය 2019 වසරේ පෙරලා දැමීමෙන් පසු බලය බෙදා ගැනීම සඳහා සිවිල් දේශපාලන කණ්ඩායම් සහ හමුදාව අතර මත ගැටුම් පැවතුණා. මේ වන විට එලෙස බලය පැහැරගෙන ඇත්තේ සුඩානේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගිවිසුම් ගත වූ හමුදා ජෙනරාල්වරයායි. සුඩානේ හමුදා කුමන්ත්‍රණය ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් හෙලා දැක ඇති අතර සුඩානය වෙත ඩොලර් මිලියන 700ක ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර අප මන්දාකිනියෙන් පිටත ප්‍රථම ග්‍රහලෝකය නාසා දුරේක්ෂයකින් සොයාගෙන ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ලෝක 5000ක් පමණ මේ වන විට සොයාගෙන ඇති අතර ඒ සියල්ලම ක්ෂීරපත මන්දාකිනියට අයත් වන ඒවායි. එහෙත් අභ්‍යවකාශය ස්ථානගත කර ඇති නාසා ආයතනයේ චන්ද්‍රා X කිරණ දුරේක්ෂය මගින් මේසිය 51 චක්‍රාවාටයෙන් ග්‍රහලෝකයක සලකුණු එලෙස අනාවරණය කර ඇති බවයි නාසා ආයතනය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ. එය ක්ෂීරපතයෙන් ආලෝක වර්ෂ 28ක් ඈතින් පිහිටි ග්‍රහලෝකයක් වන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. ඒ අනුව මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටි ක්ෂීරපතයට ඔබ්බෙන් ග්‍රහලෝකයක සලකුණු සොයාගත් ප්‍රථම අවස්ථාව වනවා. නාසා ආයතනයේ චන්ද්‍රා X කිරණ දුරේක්ෂය 1999 වසරේ උඩුගුවනට යවනු ලැබූ අතර එය නම් කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ඉන්දිය ඇමරිකානුවෙකු වන සුබ්‍රමණියම් චන්ද්‍රශේකරට ගරු කිරීමක් වශයෙන්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 27 වැනිදා. තලව කැලේ තේ පර්යේෂණ ආයතනය පිහිටුවා ඇත්තේ 1925 වසරේ ඔක්තෝබර් මස 27 වන දිනයි. ශ්‍රව්‍ය දෘශ්‍ය ලේඛනවල වැදගත්කම සහ ජනතාවගේ මනස තුළ සාමයේ ආරක්ෂාව ගොඩ නැගීමේදී උරුමයේ කාර්යභාරය ඉස්මතු කිරීම වෙනුවෙන් නම් කරන ලද ශ්‍රව්‍ය දෘශ්‍ය උරුමය සඳහා වූ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් මාස 27 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 1980 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 21 වන සැසිවාරයේදී එම දිනය නම් කර ඇත්තේ. සඳමත පාතැබීමේ Apollo 1 මෙහෙයුම යටතේ නාසා ආයතනය විසින් Saturn 1 රොකට්ටුව අත්හදා බලා ඇත්තේ 1961 වසරේ ඔක්තෝබර් මාස 27 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.